ඉතින් ප්‍රේමන්තේනි ඔබට මතක් කරන්න කැමති මේ අවුරුද්දට අපට දුන්නු වචනේ. ඒ වචනේ තමයි විවේකය තුලින් අපි විවේකයේද පාවිච්චි කරපු වචනේ නිසල බව තුලින් විජයග්‍රහණය. ඒක තමයි අපට නාන්සේ දුන්නු වචනය. නිසල බව තුලින් විජයග්‍රහණය. එහෙනම් අපි ඒ වචනයට අපි පසුබිමක් ගත්තා ගිය සතියේ. ඒ තමයි අපට 2019 දුන්නු වචනේ. ඉතින් 2019 අපට දුන්නු වචනය තමයි උන්වහන්සේ අපට කිව්වා ඔබව අධිවේගී මාර්ගයක අරගෙන යන්න. Take you on a highway. ඉතින් අත වශයෙන්ම ඔය වචනය අපි හිතුවා ගිය සතියේ මම කිව්වා අපි හිතුවා වඩා දේවල් වඩා ඉක්මනට ලේසියෙන් උන්වහන්සේ කරයි. ඒ වගේත් වුණා. මාස 2-3ක් එහෙම වුණා. හැබැයි ඊට පස්සේ සියල්ලම හිර වුණා. හැබැයි ඒක තුල අපිට මේ වචනේ ඉෂ්ට කළා. කොහොමද ඉෂ්ට කළේ? ඇත්ත වශයෙන්ම අන්තර්ජාලයේ අධිවේගී මාර්ගයේ හරහා ලෝකේ පුරාම මේ වැඩපිළිවෙල කරගෙන යන්න අපිට අවස්ථාව හම්බුණා. ඉතින් වැඩපිළිවෙල කරන්න විතරක් නෙමෙයි ලෝකේ විවිධ රටවල් වල ඉන්න අය සම්බන්ධ වෙලා අපි එකිනෙකාගේ අවශ්‍යතාවයන් වුණත් ඉෂ්ට කරගන්න අපිට පුළුවන් වුණා. ඉතාමත්ම ලස්සනට ඒක සිදු වුණා. දෙසැම්බර් මාසේ ඇත්ත වශයෙන්ම අපි අගය කරන්න ඕන දෙයක් සිදු වුණා. ඒ තමයි අපේ රටට සාමාන්‍යයෙන් නත්තලට එන අය නත්තලට එන්නේ නැති නිසා ඒකට වියදම් කරන මුදල අපිට එවලා දුප්පත්කමේ හිර වෙලා ඉන්න ජීවත් වෙන්න බැරුව ඉන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි ඉන්න අයට ඒ පරිත්‍යාගයෙන් උදව් කළා. ඉතින් අත් වශයෙන් මේක හයිවේ එක හරහා ආවේ. ඒ මොකද්ද ආපු අධිවේගී මාර්ගය? ඒ තමයි අපිව ලෝකයක් හැටියට එකට සම්බන්ධ කළා. ඉතින් ප්‍රේමන්තේනි මෙතන තියෙන අධ්‍යාත්මික සිද්ධාන්තයක්. මොකද්ද? දෙනස වචනයක් දෙනවා. අපි වචනේ අල්ලගන්න. හැබැයි අපි වචනේ අල්ලගන්නකොට ඒ වචනේ අපි වචනේ විතර නෙමෙයි අපි අල්ලගන්නේ. ඒ වචනේට තේරුමත් අපි අල්ලගන්න. මේක තමයි උන්වහන්සේ මේ වචනෙන් කියන්නේ. දැන් වැඩේ තියෙන්නේ වචනේත් එක්ක අපි ඒකේ අර්ථ විග්‍රහය අල්ලගත්ත නිසා අපේ අර්ථ විග්‍රහය වැරදෙනකොට අපිට හිතෙනවා උන්වහන්සේගේ වචනය බොරුයි කියලා. හැබැයි අපිට මෙතන ඉගන්නවා උන්වහන්සේ වචනයක් දුන්නොත් වචනයට පිළිතුරු ඒක හරියටම හරි. හැබැයි පිළිතුරු දෙන විදිහ ඉතේහා. ඒක නිසා තමයි ලස්සනට හීබ්‍රු ලිපියේ කියන්නේ සමිදානන් වහන්සේ දුක් විඳලා අපි වගේ දුක් විඳලා ඒ දුක් විඳීම මැද දෙවනන්සේට මොර ගැහුවා. දෙවනන්සේ මොර ගහනකොට උන්වහන්සේ සවන් දීලා උන්වහන්සේව ගලවගත්තා. ඉතින් බලාගෙන යද්දී උන්වහන්සේව ගලවගත්තේ නැහැ. හේතුව උන්වහන්සේ කුරුසෙටම ගියා. හැබැයි ගලවගත්තා. කොහොමද ගලවගත්තේ? උත්තානේ දුන්නා. අනන්ත ජීවිතය දුන්නා ලෝකෙටම ගැලවීම. ඉතින් අත්ත වශයෙන්ම උන්වහන්සේ වචනේ ඉෂ්ට කළා. හැබැයි අපේ අර්ථ විග්‍රහය කුඩු වුණා. ඉතින් අපිටත් උන්වහන්සේ උගන්වන්නේ ඒකයි වචනේ අල්ලගන්න ඒකට ඔබ දෙන තේරුම අල්ලගන්නේ නැතුව. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඒකට අත්ත වශයෙන්ම ඉංග්‍රීසියෙන් කියන ලස්සන වචනයක් let God be God. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ වෙන්න ඉඩ දෙන්න. Let God be God. ඉතින් හරි පුදුම දෙයක්. උන්වහන්සේ ඒ මේ අවුරුද්දෙත් අපිට විශ්වාසයි ඔය දෙයම අපිට සිදු කර. උන්වහන්සේ අපිට දුන්න වචනයක් නිසල බව තුල විජයග්‍රහණය. කොහොමද එන්නේ? දැනටම අපි සමානට අල්ලගෙන ඇති. උන්වහන්සේ කියනවා අතාරින්න. හේතුව ඔබ හිතන දේට වඩා ගැඹුරෙන් මම පිළිතුරු දෙන්න. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. අපි ඒකට පදනමක් දැක්කා. ගිය සතියේ අපි දැක්කා ඒක කොහොමද ඇපල් ගහ ඒ වගේම
අඹ ගහ පළ දරන්න වෑයම් කරනවා වෙනුවට පළ දරන්නේ ඒ පෝෂණය කරපු ඒ භූමියෙන් ශක්තිය උරලා. අපිටත් උන්වහන්සේ මඟ පෙන්වීමක් දෙනවා මේ අවුරුද්දේ අපේ පරිසරය අපි ජීවත් වෙන අපිව මුල් ඇදලා තියෙන තැන ස්ථිර කරගන්න. ඒක හරිනම් අනිත් ඒවා ඉබේම සිදු වෙනවා. ඒකට අපි දැක්කා උන්වහන්සේ අපිට වචන කීපයක් දුන්නා. පළවෙනි එක දේව වචනය. ඉතින් මං හිතන්නේ මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. පළවෙනි එක දේව වචනය. ඇයි මං එහෙම කියන්නේ? මම මේ කතාවේ ටිකක් ඉස්සරහට යනකොටත් ඔගේ වටිනාකම පෙන්නනවා. ලෝක දැක්මවල් තියෙනවා. චීනායේ ලෝකයේ දකින විදිය තියෙනවා. ඇමරිකන් අය ලෝකයේ දකින විදිය තියෙනවා. එතකොට වෙන වෙන අය ලෝකයේ දකින විදිය තියෙනවා. ලෝක දැක්මවල් තියෙනවා. ඒ නිසා අපිත් ඔය එකකට අහු වෙලයි ඉන්නේ. ඉතින් අත වශයෙන්ම මේ දවස්වල ඇමරිකාවේ විශාල අර්බුදයක් යනවා. ඉතින් එක ටෙලිවිෂන් චැනල් එකකින් එක පැත්තක් අරගෙන කතා කරනවා. ඔක්කොම විස්තර කරනවා. ඉතින් මම ටෙලිවිෂන් එක බලනකොට මම හිතුවා අනිත් පැත්තේ ටෙලිවිෂන් චැනල් එකකුත් පොඩ්ඩක් බැලුවා නම් මොනවද හිතන්නේ කියලා දැක්කොත් වටිනවයි කියලා. මම අනිත් පැත්තේ එක බැලුවා. මට පුදුමයි. මට හිතෙන්නේ මේ එකම රට ගැනද කතා කරන්නේ. මේ එකම සිද්ධියද මේ කතා කරන්නේ. එකම සිද්ධිය දකින විදිය සම්පූර්ණ වෙනස්. එහෙනම් අපට උන්වහන්සේ කියනවා එක එක්කෙනාගේ මතාන්තරවත නෙවෙයි දේව වචනය මත රඳා පවතින. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. දේව වචනේ මත රඳා පවතින. ඒක විතරක් මදි. ගහකට ඕන ජලය ඒ තමයි ශුද්ධාත්මයන්ගේ ආලේපය. ශුද්ධාත්මයන්ගේ ආලේපය අපට එන්නේ පෞද්ගලික යාඥාව, නමස්කාරය, සක්‍රමේන්තු ජීවිතය. අපි ඒව තුළ පෝෂණය වෙලා ගැඹුරට යනකොට ප්‍රශ්න ගැටලු අරගල මැද උන්වහන්සේ අපිව අරගෙන යනවා. අරගෙන යනවා විතරක් නෙමෙයි විජයග්‍රාහී. විජයග්‍රාහී වෙනකොට අපිට විතරක් නෙමෙයි ඒකේ උදව්ව අපි අනිත් අයගේ ලෝකයට ආලෝකයක් වෙනවා. එතකොට අඳුරේ ඇවිදින උත්තරයක් නැති අයට උන්වහන්සේ උත්තරයක් අප තුලින් ඇති කරනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. ඒ නිසා මොනවද කරන්න කියලා හිතනවට වඩා මට හැඟෙනවා උන්වහන්සේ අපට කැඳවනවා අපිව දැනට දීලා තියෙන පරිසරය තුල ස්ථීර වෙන්න. දේව වචනය, නමස්කාරය, යාඥාව, සක්‍රමේන්තු ජීවිතය තුල ස්ථීර වෙනකොට උන්වහන්සේ අපිව ඉන්න පරිසරේ ජයග්‍රහයි. ප්‍රේමන්තේනි අපි ගිය සතියේ දැක්කා මෝසස්ගේ ආකෘතිය. ඉතින් මෝසස් ඉතාමත්ම ලස්සන චරිතයක්. අපි දැක්කා අද යාඥාවෙත් මෙහෙවනකොට කිව්වේ මෝසස් මූණ දුන්නෙත් සෙනග මූණ දුන්නත් එකම සිද්ධියට. එතකොට බලාගෙන අර ටෙලිවිෂන් channel දෙක වගේ තමයි. ඔක්කොමලා එකම සිද්ධියට මූණ දුන්නේ. හැබැයි අර මිනිස්සු එක වෙලාවක පුදුම ජයග්‍රාහීව හිටියේ, බලවත්ව හිටියා. සිද්ධියක් ඇති වුණා විතරයි කඩා වැටුණා. ඇයි ඒ හදවතේ ගොඩ නැගිලා තිබුණේ නැහැ. හදවත සමිදානන් එක්ක ගොඩ නැගිලා තිබුණේ. මෝසස් අරගෙන බලපුවම එම සිද්ධියටම මුහුණ දුන්නා. ඒ සිද්ධිය මැද ස්ථීර වෙයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. ඒ නිසා ප්‍රේමන්තේනි අපිට තියෙන පරීක්ෂාව තමයි අපි හිතනවා පරිසරයයි වෙනස් කරන්න ඕන. පුද්ගලයන්මයි වෙනස් කරන්න ඕන. තත්ත්වයන්මයි වෙනස් කරන්න ඕන. එතකොට මේ වැඩේ හරියනවා. නැන්සි කියනවා නැහැ, මුල් අදින්න ඕන. පෝෂණය වෙන්න ඕන. ගැඹුරට යන්න ඕන. එතකොට ඒවා තුලින්
ඔබ විජයග්‍රාහී කරන. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා. ඒක තමයි අපි ගිය සතියේ බැලුවේ. අපිට ඒකට ලස්සන්ට මේ මං කියන හැම සිද්ධාන්තයක්ම එකතු කළා මෝසස්ගේ ජීවිතය ගැන අවසාන දවස්වල අපිට කතා කළා. ඒක අපිට තියෙනවා ද්විතීය නීති සංග්‍රහයේ 34:10. ද්විතීය නීති සංග්‍රහයේ 34:10. සමිදානන් වහන්සේ මුහුණට මුහුණලා ඇඳිනගත් මෝසස්ට සමාන දිවැසිවරයෙක් මින් පසු ඊශ්‍රායල් වරුන් අතර තවත් නොවිය. ඉතින් බලන්න සමිදානන් වහන්සේ මුහුණට මුහුණලා ඇඳිනගත්. මෙන්න අපිට යතුරු දුන්නා. දේව සම්බන්ධකමේ ගැඹුරට යන්න කවුද ඉගෙන ගන්නේ? ඒ කෙනාව දෙවියන් වහන්සේ විජයග්‍රාහී ගමනක් අරගෙන යනවා. පෞරුෂය මොකද්ද? පසුබිම මොකද්ද? ශක්තිය මොකද්ද? ඒව නෙමෙයි. මේ පුදුමාකාර ගමන අපි අරගෙන යනවා. එතකොට පරණ ගිවිසුමම අරගෙන මෙතන කියනවා මෝසස් තරම් ඒ සම්බන්ධකමේ හිටපු කෙනෙක් ආය හොයන්න නැහැ. ඒකේ ප්‍රතිඵලය බලන්න. මොකක්ද මේ ප්‍රතිඵලය? 11 වෙනි වගන්තියේ තියෙන 34:11. සමිදානන් වහන්සේ විසින් යවනු ලැබ මිසර දේශයේහි පාරාවෝද ඔහුගේ සියලු නිලධාරීන්ද මුළු සෙනගද ඉදිරියේහි හාස්කම් සහ අරුම පුදුම දේ කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නොවිය. අන්න බලන්න පළවෙනි දේ කියනවා දේව සම්බන්ධකම. දෙවැනි දේ කියනවා දේව බලය තිබුණු පරිසරයට ඇදලා ගත්තා. ඉංග්‍රීසියෙන් කියනවා open heaven. ස්වර්ගය විවෘත වෙලයි තිබුණේ. එතකොට අපි බලාගෙන යද්දී එතකොට මෝසස්ට ඔය බලය ලැබුණේ පෝසත් වෙලා ඉන්නකොට නෙමෙයි. කුමාරයෙක් වෙලා ඉන්නකොටත් නෙමෙයි. අන්තිම අසරණ වෙලා ඉන්නකොටයි ඔය බලය ලැබුණේ. ඉතින් මට හැඟෙනවා මේක පුදුමාකාර සුභාරංචියක්. අපිටත් සමාජයට හිඟෙනවා අපිට තව ටිකක් සල්ලි තිබුණා නම් නැද්ද? අපිට සමාජයේ තව ටිකක් පිළිගැනීම තිබුණා නම් නැද්ද? සභාව ඇතුලේ තව බලයක් තිබුණා නම් නැද්ද? අපිට මීට වඩා ලොකු වැඩක් කරන්න තිබුණා. ඒ බලය තිබුණා නම් ඒ ශක්තිය තිබුණා නම් සමහර විට අපි ඊටත් වඩා දුර්වල වෙනවා. හේතුව ඇයි? එතකොට අපි යැපෙන්නේ මනුෂ්‍ය බලයෙන්. මේක බැලේ දේව බලය ස්වර්ගයේ ඉඳලා එන්න හේතු වුණේ සමීප බව. හැබැයි සමීප බව තියෙන කාලේ කිසිම වත්කමක් බලයක් තනතුරක් නොතිබුණු මෝසස්. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා. ඒ නිසා තමයි අපිට තියෙන අපිට හිතෙනවා අපේ තියෙන ලොකුම අඩුව තමයි අපිට මේ වැඩේ අපේ දුන්නාසේ දුන්න කාර්ය කරන්න සම්පත් මදි කියලා. අන්තිමට බලාගෙන යනකොට සම්පත් ලොකුම බාධාව වෙන්නේ උන්වහන්සේගේ අරමුණට ගමන් කිරීම. ඒක පුදුම වැඩි. හේතුව ඇයි? මේ ඉහලින් තමයි මේ බලය ආවේ මිසක් මිනිස්සු අතරින් නෙවෙයි. හමුදාවක් ගොඩනගලා ඩයිනමයිට් අරගෙන කාලතුවක්කු දාලා වෙඩි තියාගෙන මෝසස් හමුදාවක් ගොඩනගනවා නම් ඕක කරන්න වුණා. හැබැයි හමුදාවක් නැති නිසා දේව බලය. ඊළඟට මෙතන තියෙනවා 12 වෙනි වගන්තිය තව තහවුරු කරන්න. මුළු ඊශ්‍රායල් ජනතාව බලා සිටියදී සිය බාහු බලයෙන් මහත් ත්‍රාස ජනක දේවල්ද කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නොවිය. පුදුම දේ කරපු උන්වහන්සේ වගේ දිවැසිවරයෙක් ආය හොයන්නත්
ආපහු මම ඔබට කියනවා ඇයි එහෙම වුණේ? ඒකට හේතුව දේව සම්බන්ධකම අර මුල් ලැබිච්ච අපි දැක්කා මං ගිය සතියේ කිව්වා දවස් 40ක් දවස් රෑ දවල් උන්වහන්සේගේ පාමුල. ඒත් එක්කම මම කිව්වා කොහොමද අර හමුවීමේ කූඩාරමේ වාඩි වෙලා හිටියේ මෝසස්. එක දවසක් මං ගිය අවුරුද්දේ කිව්වා කොහොමද අර 12 දෙනෙක් පැරියේ අත්ත වශයෙන්ම සතුරන්ගේ දේශය බලන්න ඇරියා. ඉතින් මම තව ටිකකින් කතා කරනවා නව මෝසස් ගැන. එතකොට ඒ නව මෝසස් 12 දෙනෙක් තමයි ඇරියේ සුභාරංචි අරගෙන ඇරියේ ඒ දේශය පුරා. එතකොට මේ 12 දෙනා අරපුවාම 11 දෙනෙක්ම කඩා වැටලා ආවේ. එක්කෙනයි කලෙබ් විතරයි ස්ථීර වෙයිද. පස්සට බලනකොට බයිබලේ කලෙබ් තමයි මෝසස් එක්ක යෝසුවා එක්ක අර කූඩාරමේ නමස්කාර ජීවිතය ගත කළේ. ප්‍රශංසා වේවා අපිට පුදුම සිද්ධාන්තයක් මේක. මේ කතා කරන දක්ෂකමවත් සංවිධානය කරන හැකියාවත් දුවලා පැනලා වැඩක් කරන්න තියෙන හැකියාව ඒවා පවතින්නේ නැහැ. ඒවා අර්බුදය ආපු දවසට අපි වැටෙනවා. මුල්ලද්දද මේ තන පවතිනවා ජයග්‍රහණයට. ප්‍රේමන්තේනි මොකද්ද මේ දේව සම්බන්ධකමෙන් මෝසස් ඇති කරගත්ත මේ මුල් ලැබීමේ ප්‍රතිඵලය? පළවෙනි එක ලියා ගන්නට පුළුවන් ලියා ගන්න. එකක් තමයි පළවෙනි ජයග්‍රහණය තමයි වහල් මානසිකත්වයෙන් ජනතාවක් ගලවා ගත්ත. ඇත්ත වශයෙන්ම ඔය දෙයක් කරන්න බෑ එක පරම්පරාවකින්. වහල් මානසිකත්වය කඩන්න බෑ. මෝසස්ට පුළුවන් වුණා දේව සම්බන්ධකමෙන් මේ වහල් මානසිකත්වය කඩන්න. දෙක සෙනගක් හමුදාවක් නැතුව යුද්ධයක් නැතුව තව සෙනගකින් තව ජාතියකින් ගලවා ගත්තා. බලාගෙන යද්දී මම මේක බලනවා මේ ලෝක ඉතිහාසයේ එවැනි තව සිද්ධියක් එහෙම තියෙනවද කියලා මම දන්න තරමට එවැනි සිද්ධියක් නැහැ. බලාගෙන යද්දී මේ දේව සමීප භවයේ ප්‍රතිඵලය තමයි ඉහලින් ආපු බලයේ ප්‍රතිඵලය තමයි එකක් වහල් මානසිකත්වයේ කැඩුවා මේක කඩන්න නැතුව බෑ. අපි අතරත් අපි ඔක්කොමගේ ඒ වගේව තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි වහල් වෙලා ඉන්නේ අපිට පේන්නේ නැහැ වෙන දේවල්. තව ටිකක් එහාට ගියාම මම ඒක පෙන්නන්නම් ඇයි අපිට එහෙම වෙන්නේ කියලා. වහල් මානසිකත්වයේ කැඩුවා. දෙක එක සෙනගකින් එක ජාතියකින් තව ජාතියක් යුද්ධයක් නැතුව ගලවා ගත්තා. මේක මහා ප්‍රාතිහාරයක්. තුන ඊතර වෙන්න බැරි මුහුදක් කරහා ඊතර වුණා. බලාගෙන යද්දි මේ දේව සම්බන්ධකමේ බලන්න ප්‍රතිඵල. ඔක්කොම කරන්න වෙන්න බැරි දේවල්. 4 අවුරුදු 40ක් කාන්තාරේ මැරෙන්න නැතුව ගමන් කළා. 5 ඇත්ත වශයෙන්ම පොරොන්දු දේශයට කිව්වා වගේ ගෙනිච්චා. බලන්න වහල් මානසිකත්වයෙන් බේරගත්තා. හමුදාවක් නැතුව යුද්ධයක් දින්න. මුහුදක් එතර කළා. පයින් ගියා මුහුදක් කරා. කාන්තාරයක දවස් අවුරුදු 40ක් මැරෙන්න නැතුව ගියා. පොරොන්දු දේශයට ගියා. ප්‍රේමන්තේනි පොරොන්දු දේශයට සුදුසුකම් කාටද තියෙන්නේ කියලා ඇහුවොත් වැඩියම පොරොන්දු දේශයට යන්න අපි ඔකොඩම පිළිගන්න කවුද? මෝසස්. හැබැයි මෝසස් ගියේ නෑ. මෝසස්ට යන්න බැරි වුණා.
ඒක නිකන් හරි බලවත් අසාධාරණයක් වගේ දෙවියන් වහන්සේට තරහා ගිය පාර කිව්වා මේ ඒකත් ඉතින් පොඩි සුළු වර්ධකට වුණේ එක පාරක් ගන්න කිව්වා ගල ටික පාරක් ගන්න කිව්වා දෙපාරක් ගන්න එතනගෙන යන්නේ ඉතින් අපි කියන දෙවියන් වහන්සේ බලන්නකෝ වැඩි මට නම් තේරෙන්නේ ඊට වඩා ගැඹුරු පණිවිඩයක් මේකේ තියෙනවා මොකක්ද පොරොන්දු දේශේ කියන්නේ සිද්ධියක කරතව්‍යක අවසානය අපි දැක්කා ඒ අවසානය. ඒ තමයි පොරොන්දු දේශේ වැඩේ ඉවරයි. අපි ඒක සම්පූර්ණ කළා. ඒක තමයි පොරොන්දු දේශේ. මෝසස් එතනට ගියේ නැහැ කියන්නේ මෝසස්ට වැඩේ සම්පූර්ණ වුණේ දේව කැමැත්තට එහෙයි කියපු වෙලාවේ. මිසක් සිද්ධිය සම්පූර්ණ වෙච්ච වෙලාවේ නෙවෙයි. ඒක අපි නව මෝසස් ගෙනුත් දකිනවා. ජේසුගේ ජීවිතේ කාර්ය සම්පූර්ණ වුණේ කුරුසේ මැරෙන වෙලාවේ. උත්තාන වෙච්ච වෙලාවේ නෙවෙයි. මෙතනින් තමයි ඔක්කොම සම්පූර්ණ වුණේ. It is complete, it is finished. That's it. අපේ ජීවිතෙත් අපිට මහා සුභාරංචියක් තියෙනවා. මොකක්ද? දැන් අපෙන් ඉල්ලන දේට අපේ අතුලාන්තයෙන් පිළිතුරු දෙන ඒ වෙලාව ඒ මොහොතේ සියල්ල සම්පූර්ණයි. ඊළඟ පිළිතුරේදී ආය සම්පූර්ණයි. මිසක් ගමනක අවසානයේදී නෙවෙයි. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා අපි යසාගේ කොටසක් අපි හැම වෙලාවම කියනවා ලස්සනටනේ ගින්න මැදින් ගියත් ඔබ ඉන්නවා. වතුර මැදින් ගියත් ඔබ ඉන්නවා. ඉතින් අපි හිතන්නේ මේ අරගෙන ගිහිල්ලා අපි ආරක්ෂා කරලා ගෙනිච්ච නිසායි කියලා. නෑ ගින්න මැද උන්වහන්සේ අත්දකින්න. වතුර මැද උන්වහන්සේගේ වැඩ සිටීම තියෙනවා. ඒ නිසා මේ මොහොත සුරක්ෂිතයි. ඉතින් මම හිතන්නේ අපිට උන්වහන්සේ කැඳවනවා මේ වසංගත මැද. ඔක්කොමලා ඉන්නේ කවදාද මේ වසංගතේ ඉවර වෙන්නේ? එතකම් මොකද කරන්නේ? මූණ එල්ලන්කින් වැටිලා ඉන්නවා. පරදිලා ඉන්නවා. මේක ඉවර වෙනකන් ඉන්නවා. නැන්ස කියනවා නැහැ සම්පූර්ණත්වයේ තියෙන්නේ දැන් ඔබ මාත් එක්ක තියෙන සම්බන්ධකම තුලයි. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ප්‍රේමන්තේනි මේ කැඳවීම අපිට තියෙනවා. ගිය සතිය අපි ඕක තමයි කතා කළේ. මේ සතියේ ඒක නිකන් දිවස් වාක්‍යයක් වගේ මම මේක එච්චර කල්පනා කරලා නෙමෙයි මේ මෝසස්ගේ චරිතය ගත්තේ ගිය සතියේ. හැබැයි දැන් සෙනසුරාදා මම ඉරිදා කියවීම බලනකොට ජනවාරි 10 ඒ කියන්නේ සමිදානන්ගේ ස්නාපනයේ මංගල්‍යය. එතකොට සමිදානන්ගේ ස්නාපනයේ මංගල්‍යය අරගෙන කියනවා දේවධර්ම ශාස්ත්‍රඥයෝ වැඩි දෙනෙක් කියනවා ඔය මංගල්‍යය තමයි නව මෝසස්ගේ මංගල්‍යය. ඒක අපි හිතලා නෙමෙයි ඒක කලේ හැබැයි ඒක ලස්සන්ට සම්බන්ධ වෙච්ච විදිය. පරණ ගිවිසුමේ මෝසස් නිසලකම තුලින් ජයග්‍රහණය. උන්වහන්සේ කිව්වා ඔබ කරන්න දෙයක් නැහැ දෙනස ඔබත් ඔබ වෙනුවෙන් යුද්ධ කරනවා. ඔබට තියෙන්නේ නිශ්චල වෙන එකයි. මෙතන උන්වහන්සේ ඔන්න නව මෝසස් වගෙනල්ලා අලුත් ගිවිසුමේ මෝසස් කියනවා මෙන්න ඔබේ යුගයේ ගමන. ඉතින් මෝසස් අර මිනිස්සුන්ව වහල්කමෙන් එළියට ගෙනාවට මිනිස්සු ඇතුලේ තියෙන වහල්කමෙන් එළියට ගේන්න බැරි වුණා. මොකද්ද ඇතුලේ තියෙන වහල්කම? ඒ තමයි ආත්මාර්ථයට, පාපයට, කාම රාගයට තියෙන වහල්කම. ඒකෙන් එළියට ගන්න බැරි වුණා. පොරොන්දු දේශයට එතර කළාට මරණයෙන් එතර කරන්න බැරි වුණා. නව මෝසස් ඔන්න ඇවිල්ලා මනුස්සයන්ට කරන්න බැරි දේ
අපි වෙනුවෙන් සිදු කරන්න ඇවිල්ලා. එකක් අපේ වහල්කම පාපයට ආත්මාර්ථයට පාපිෂ්ඨකමට කාමරාගයට අපි ඇතුළෙන් වහල් කල්ලා තියෙන වහල්කමට පිළිතුරක්. දෙක කාටවත් එතර වෙන්න බැරි මුහුද. මොකක්දේ ඒ තමයි මරණයේ මුහුද. එතර කරලා අනන්ත ජීවිතයක් ගෙනෙන්න උන්වහන්සේ පැමිණිලා. ප්‍රසංසාවිවා ප්‍රසංසාවිවා ප්‍රසංසාවිය ප්‍රිමන්තිනි අමිස්සල කිව්ව වගේ අපි හිතන් අපිට දෙනසේ වචනයක් දුන්නා වචනය අල්ලගන්න. වචනයට තියෙන තේරුම අල්ලගන්න. ඊළඟට අපි තේරෙන විදිහට අපි අල්ලගත්ත. මෙතනත් එහෙමයි. මෝසස්ගේ ක්‍රියාව දෙනසේ නව මෝසස් තුලින් ක්‍රියා කරනවා. ඒක දකින්න නම් උන්වහන්සේ දෙස බලන්න වෙනවා. අපි අද බලනවා උන්වහන්සේගේ ප්‍රසාද ස්නාපනය. ඒක තමයි ගිය ඉරිදා කියවීම අත්ත වශයෙන්ම ශුද්ධාත්ම ස්නාපනය කියන අත්දැකීම අපේ කැරිස්මාව. ඉතින් මම හිතන්නේ ඒකේ ගැඹුරට බැලුවොත් නව මෝසස්ගේ දූතකාර්ය මේ ඇතුලේ ලස්සනට අපට එළියට ගියේ. අපිට මතක් කරනවා මෙතනටයි අපිව කැඳවන්නේ. ප්‍රශංසාවිවා ප්‍රශංසාවිවා ප්‍රශංසාවිවා. මාක්ස් විශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය. ඒ සමයේහි ජේසුස් වහන්සේ ගලීලේ නාසරෙත්හි සිට වැඩම කර එන්නේ නැතුව වැඩ කරලා ඒකයි පරක් වෙලා තියෙන්නේ. එතකොට වැඩම කරනවලු එන්න කිව්වා. එතකොට ජෝහන් විසින් ජොර්දාන් ගඟෙහි බෞතිස්ම ස්නාපනය කරනු ලැබූසේක. ඉතින් මම හිතන්නේ අපේ මේ ව්‍යාපාරයේ දෙනසේ මේ ලෝකයේ තියෙනකන් අපේ පදනම මෙතන තමයි. මාක්ස් විශේෂයේ තියෙන. මාක් 1:9 ඉඳලා 13ට. ඕන කෙනෙකුට මොකද්ද මේ අපි කරන්න කියලා තේරුම් ගන්න නම් මේක බලන්න වෙනවා. මොකද උනේ දැන් කවුරුත් අහන්න ඇත ඔය කන් ජේසුස් මොකද කළේ කියලා අවුරුදු 30ක්ම හිටියා. ඉතලා මෙන්න ආවා. ඒ කියන්නේ අපි පොඩ්ඩක් පස්සේ බලමු. බලන්න වෙච්ච වැඩේ 10. උන්වහන්සේ දියෙන් ගොඩ නැගෙත්ම ස්වර්ගය විවර වී ආත්මයාණන් වහන්සේ පරවියකුමෙන් තමන් පිට බැස එනු දුටුසේක. ඉතින් මේක මම වචන 3-4කට කඩනවා. පළවෙනි එක දියෙන් ගොඩ නැගෙත්. ඇයි ජේසුට නව මෝසස් කියලා කියන්නේ? ගොඩක් වටිනවා ඒක තේරුම් ගන්න. එක දියෙන් ගොඩ නැගෙත්ම නික්මයාම 2:10. අපි නික්මයාම පොතේ දෙවනි පරිච්ඡේදයේ 10ට ගියොත් මේ දියෙන් ගොඩ නැගෙත්ම විස්තර කරනවා. දැන් මෝසස් මොකද වුණේ? මෝසස් ඉපදිලා ටික කලක් යනකොට පාරාවෝ නීතියක් දුන්නා. මොකද්ද දුන්න නීතිය? පළවෙනි පිරිමි දරුවෝ ඔක්කොම මරන්න ඕනේ. මේ පිරිමි දරුවෝ. ඉතින් දැන් මොකද කරන්නේ? කරගන්න දෙයක් නැහැ. අම්මා මොකද කළේ? දරුවව අරගෙන බාස්කට් එකක දාලා අතෑරියා. හරි ඒ සිද්ධාන්තයේ පුදුම දෙයක්. දෙනසික අතට අතාරිනකොට මොනවා වෙයිද දන්නේ නැහැ. හිතන්න බැරි දේවල් සිදු වෙනවා. අතෑරියා. අතෑරියම් මොකද වුනේ? ගලාගෙන ඇවිල්ලා වතුර දිගේ පාරාවෝගේ දුව ගාවට ආවේ. දැන් ඔන්න 2:10 කියනවා මෝසස්ට වෙච්ච වැඩේ. දරුවා වැඩුණු පසු ඔහු පාරාවෝගේ දියණිය වෙත ගෙනාවෙත් ඔහු ඈට පුතෙක් සේවිය.
බලන්න ඒක ලස්සනයි මම ඊට ඉස්සෙල්ලා මේක කියලා තියෙනවා කොහොමද මෝසස් දැන් පාවෙලා යනවා මෝසස්ගේ අක්කා දුවනවා ගඟ ළඟ දුවගෙන ගිහිල්ලා බලනවා කොහටද ගියේ කියලා. යාම කෙලින්ම පාරාවගේ දුව නානවා එතනටම යන. එතකොට ගන්නවා මේ හීබ්‍රු ජාතික ළමෙක්නේ කියලා වඩාගත්තම අක්කා කියනවා කිරි දෙන්න ගැහණු කෙනෙක් ගේන්නද කියලා. හා කියන. ගේන් කවද ගේන්නේ? අම්මාව ගේන්නේ. එතකොට පුදුම වැඩේ දැන්සෙත් ගිට අතාරින ඕන දෙයක් ගොඩක් වෙලාවට වැඩි වෙලා ආපහු එනවා. හැබැයි එන්නේ හිතන්නේ නැති විදිහකට. දැන් මොකද වුනේ? දැන් ඔන්න ලොකු වුණා. ඇවිල්ලා ආපහු පුතා බාර දුන්නා. තවද කියන්නේ මම ඔහු වතුරෙන් ගොඩ ගතිමි කියා ඔහුට මෝසස් යන නම තැබූහ. දැක්කද? මෝසස් කියන වචනේ තේරුම මොකද්ද? වතුරෙන් ගොඩගත්. ජේසු කොහෙන්ද පටන් ගත්තේ? වතුරෙන් එළියට ආවිල්ලා. මෙන්න අපිට අලුත් මෝසස්ුත් වතුරෙන් එළියට එනවා. ඊළඟ වචනේ තමයි එතන තියෙනවා ලස්සනට මොකද්ද තියෙන්නේ? තියෙනවා අහස විවරවි. ඒක තියෙනවා මාක් 1:10 අහස විවරවි බලන්න ඕනේ. යසායා 64 ඒක ලස්සන විස්තර කරනවා. ඔබ කියන්නේ අහස පලාගෙන නොබසින්නේ මන්ද? එවිට කඳු ඔබ තුමානන් දැක බියෙන් කම්පා වනු ඇත. දැන් බලන්න අහස පලාගෙන වඩින්නේ නැත්තේ ඇයි? ප්‍රේමන්තේනි මම මෙතන මොකක් අද නවතිනවා. බලන්න මෝසස්ට වුණේ අහස පලාගෙන ගින්නක්සේ දෙවියන් වහන්සේ මෝසස් හමු වෙන්න ආවා. මෙතන අහස පලාගෙන ඇත්ත වශයෙන්ම පරවියෙකුසේ මෙන්න නව මෝසස් වෙත පැමිණෙන. වටිනාකම තියෙන්නේ අහස පලාගෙන. බයිබලයේ කියනවා අවුරුදු 400ක් දෙවියන් වහන්සේගේ හඬ මිනිස්සු අහලා තිබුණේ නැහැ. ස්නාවක ජුවම්තුමා එනකන් දිවැසිවරු ඉඳලා තිබුණේ නැහැ අවුරුදු 400ක්. දෙන්සේගේ හඬ ඇහිලා තිබුණේ නැහැ. ප්‍රේමන්තේනි මම කැමති ආද එතනට ඔබ අරගෙන යන්න. මොකද්ද මේ අහස වැහිලායි කියන්නේ? මොකද්ද මේ දෙන්සේගේ හඬ ඇහෙන්නේ නැහැ කියන්නේ? ඒකට තේරුම තමයි අපේ කල්පනාව ඇතුලේ අපේ ලෝක දැක්ම ඇතුලේ අපි හිර වුණා. අපිට පේන ලෝකේ අපිට ඇත්ත වුණා. ඕක තමයි කියන්නේ අහස වැහුණයි කියන්නේ. දැන් ඕක තේරුම් ගන්න ලේසි මේ පිස්සන්ගේ. මොකද්ද මේ පිස්සුවක් කියන්නේ? පිස්සුව කියන්නේ තමාට ඇත්ත වෙච්ච ලෝකයක් ඇතුලේ හිර වුණා. මන් දන්නේ කෙනෙක් හිටියා. එයාට පිස්සුව කොච්චර තද වුණාද කිව්වොත් එයා කිව්වා මම යන හැමතැනම මගේ බොස් කවුරු හරි මිනිහෙක්ව දානවා මාව මරන්න. මං කිව්වා කොහොමද දන්නේ? හැම බස් ස්ටෑන්ඩ් එකකින් මං එළියේ බලනකොට මං දකිනවා මිනිස්සු දාලා ඉන්නවා. එතකොට මට තේරුණා දැන් මෙයාට තියෙන අප්සෙට් එකක් කියලා. ඉතින් මං කිව්වා අපි චාලක් කුඩියට ගිහිල්ලා ඥානකාන්තියක් කරලා එතන උපස්ථාන ලැබෙනකොට ඔබට මම කැමති එන්න. හැබැයි මම ඔබ සහෝදරයා එක්ක ආවොත් සහෝදරයත් ඉවරයි කිව්වා. මං හැබැයි මං ප්ලේන් එකේ නගිනකොට මගේ බොස් තව බෝම්බයක් දානවා කිව්වා ප්ලේන් එකට. එයාට මේක සම්පූර්ණයෙන්ම ඇත්ත. තව කෙනෙක් මට කිව්වා දෙවියන් වහන්සේ මට කෙලින්ම කතා කරනවා.
මං ආව කොහමද? රේඩියෝ එකේ දාපු හැටිය කතා කරනවා. තව කෙනෙක් කිව්වා. එක්කෙනෙක් මට කියනවා මාව බඳින්නම ඕනයි කියලා. ඉතින් මං ආවා ඉතින් ඇයි ඔය බඳින්න? නෑ එයා හැබැයි බඳින්නේ නැතුව ඉන්නයි කල්පනාව. මං කිව්වා ඉතින් ඔයගොල්ලෝ කතා කරලා නෑ අපි කතා කරලා නෑ. එහෙනම් කොහොමද දන්නේ? පාංකාරය යනකොටත් පාංකාරය තුලින් පණිවිඩය කියාගෙන යනවා. ඒ දැන් පේනවද? දැන් මම මේ කියන්නේ මේක මේ වැඩිපුර මේවා පෙන්වුවේ ඔබට තේරුම් ගන්න. මොකද්ද? අපි සමහර වෙලාවට මානසිකව ඇත්ත කියලා හිතන බොරු ලෝකයක වහල් වෙලයි. ඒකට අපි මිනිස්සු කියනවා පිස්සු කියලා. හැබැයි බයිබලයේ කියනවා අපි ඔක්කොමලා ඉපදෙනකොට ඉපදෙන්නේ පිස්සු ලෝකයකට. ඇයි දෙවියන් වහන්සේව නොපෙනෙන නොදකින නොඇහෙන ලෝකයක් ඇතුලේ අපි ජීවත් වෙනවා. ඒ නිසා අපි කරදර වෙනවා, ඒ නිසා අපි රණ්ඩු වෙනවා, ඒ නිසා අපි ආශා කරනවා, ඒ නිසා අපි මරා ගන්නවා, ඒ නිසා අපි අයිති කරගන්න බලනවා. අපිට මේ අපි ජීවත් වෙන ලෝකේ ඇරෙන්න වෙන ලෝකයක් පේන්නේ නැහැ. අහස වැහිලා. අපි මැරෙනවයි කියලාවත් අපිට හිතෙන්නේ නැහැ. අහස වැහිලා. ඒ නිසා අපි අන්තිම බිඳිච්ච තේරුමක් නැති දේවල් සඳහා ජීවිතේම කැප කරනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. බලන්න ඔබයි මමයි අපි ඒකට අහු වෙන්නේ නැද්ද කියලා. අන්තිමට කුඩා ආසාවක් අපේ මුළු අනාගතයම නියම කරනවා. අපේ පාපිෂ්ඨකමක් මුළු ජීවිතේම මෙහෙවනවා. සමහරු මුදල් සඳහා හැම දෙයක්ම පරිත්‍යාග කරනවා. අන්තිමට ඒ මුදලවත් නැහැ, අන්තිමට ඒක තියලා යනවා. ඇයි ඒ ලෝකයට දෙවියන් වහන්සේ ඇවිල්ලා නැහැ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. හැබැයි මෝසස්ගේ ලෝකයට ඇතුල් වුණා. ඒක තමයි අර ගින්නෙන් ආවේ. එතකොට මොකද වුනේ? මෝසස් අනිත් මිනිස්සුන්ගේ ප්‍රමුඛතාවයන් පරිසරය දැක්මෙන් එළියට ආවා. ඒ නිසා මුදල් තිබුණේ නැහැ, බලය තිබුණේ නැහැ, හමුදාවක් තිබුණේ නැහැ. ඒත් පසංගත 10යි ඊජිප්තුව හොල්ලලා ලෝකය පෙරළුවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. අපි සමිදානන්ගේ ජීවිතය අරගෙන බැලුවොත් ඊටත් වඩා බලය තිබුණේ නැහැ, මුදල් තිබුණේ නැහැ විතරක් නෙමෙයි, සමාජ පිළිගැනීමක් තිබුණේ නැහැ. 12 දෙනෙක්ව තෝරාගත්ත ලෝකේ පෙරලා ගන්න. කාවද තෝරාගත්තේ? මාළුකාරයෝ ටිකක්. මේ යන රස්තියාදුකාරයෝ ටික දෙනෙක්. මෙන්න 12 එනවා පස්සේ. අපි යන කොයිද යන්නේ? ලෝකේ පෙරලන්න. කවුද යන්නේ? මේ ඉන්නේ ඔක්කොම. මොනවාද මෙයාගේ තියෙන සුදුසුකම? මාළු අල්ලලා තියෙනවා. යුද්ධ කරලා මේ විරුද්ධකාරයෙක් වෙලා තිනවා. සෙලත්වරෙක්. බලාගෙන යද්දී තේරුමක් නැහැ වගේ. හැබැයි ලෝකයට වඩා දෙයක් විවෘත වෙලා. ඒ නිසා උන්වහන්සේගේ ජීවිත ගමනය තරම් ලෝකයට බෙර බලපාව වෙන මිනිස්සෙක් නැහැ. ජේසුස් තරම් ලෝකයට බලපාව තා මිනිස්සෙක් නැහැ. මුළු ලෝක ඉතිහාසයම පෙරලපු තව කෙනෙක් නැහැ. ඇයි අහස විවර වෙච්ච නිසායි. ප්‍රේමන්තේනි, ඒ නිශ්චලකම තුල, නිසලකම තුල ඒ මුල් ඇද්දම විවර වෙන අහස අපේ ජීවිතය අරමුණට අරගෙන යනවා. මට හැඟෙනවා මේ දවස්වල එහෙම දුවන්න බැරි එක වාසනාවක්. ඇයි මුල් අදින්න? කවද්ද මේක ඉවර වෙන්නේ? මොකටද? දේව සේවය කරන්න, දෙවියන්ස වෙනුවෙන් යන්න නෑ, මුල් අදින්න. අද තමයි පොරොන්දු දේශය. අද තමයි
ඒ රහස සැඟවිලා දෙන්නේ. මෝසස්ට ඇවිල්ලා කතා කළා. කිව්වා මගේ සෙනගගේ දුක මම පේනවා මං උඹ යවනවා. දිවසිවරයෙක් හැටියට කතා කළා, සේවකයෙක් හැටියට කතා කළා. හැබැයි ජේසුට දිවසිවරයෙක් තමයි. හැබැයි ඊට වඩා විදිහකට කතා කළා. මේක තමයි අලුත් ගිවිසුමේ තියෙන පුදුමාකාර තෑග්ග. අපි බැලුවොත් ඒක මාක් 1:11. තවද ස්වර්ගයෙන් නික්මුණු හඬක්. ඔබ මගේ ප්‍රියාදර පුත්‍රයා නොය. ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි පැවසීය. දැන් ඔන්න සේවකයෙක් නෙවෙයි දැන්. දිවසිවරයෙක් නෙවෙයි. එහෙනම් දෙවියන් වහන්සේගේ පුත්‍රයා. අලුත් ගිවිසුමේ දේව සම්බන්ධකමේ ප්‍රතිඵලය තමයි අලුත් ගිවිසුමේ දේව සම්බන්ධකමේ ප්‍රතිඵලය තමයි මේ දේව පවුලට ඇතුල් වීමට තියෙන වාසනාව. පුදුම වැඩක්. දේව පවුලට ඇතුල් වීමට තියෙන වාසනාව. මට තේරෙන විදිහට සුද්ධ වූ ත්‍රිත්වය මෙතන තමයි අනාවරණය වෙන්නේ මාර්ක් සුවිශේෂය. බලන්න පියාණන් වහන්සේ ඉන්නවා. පුත්‍රයාණන් වහන්සේ ඉන්නවා. ශදාබ්යන් වහන්සේ. එතකොට අලුත් ගිවිසුමේ මේ මහා ගමන අතුලාන්ත සම්බන්ධකම. මිසක් දෙනස වෙනුවෙන් කරන වැඩක් නෙවෙයි. සෙනගක් ගලවා ගන්න ලෝකේ පෙරලන්න වඩා අතුලාන්ත සම්බන්ධකමක්. බලන්න තාත්තා පුතාට ගොඩාක් ආදරේ ගන්නවා. පුතා කිසිම දෙයක් තියාගන්න නැතුව තාත්තට ආපහු ආදරේ ගන්නවා. ඒ ආදරය කොච්චර සම්පූර්ණද කිව්වොත් ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ. මේ සුද්ධ වූ ත්‍රිත්වය මෙන්න ජොර්දාන් ගඟේ අනාවරණය. ප්‍රේමන්තේනි මේ ශුද්ධ වූ ත්‍රිත්වය අනාවරණය වෙලා ස්වර්ගය විවර කරලා දෙනන්සේ දෙන දූතකාරය මරණේ නැමැති මුහුද එතර කළා. පාපේ නැමැති වහල්කමෙන් මිනිස්සු ගලවලා අලුත් රාජ්‍යයක් අනන්ත ජීවිතයක් ලෝකය තුල බිහි කරන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මෝසස්ට වගේ උන්වහන්සේට ඒක දකින්න බෑ, මැරෙන්න ඕන. අපිටත් උන්වහන්සේ කියන්නේ ඒකයි. ඔබ අද මට එහි කියන තැන සියල්ල සම්පූර්ණයි. මෙන්න අතුලාන්ත ගමනින් උන්වහන්සේ බිහි කරන මහා අත්දැකීම්. ප්‍රේමන්තේනි මේක අප තුළ සිදුවෙන්නේ කොහොමද? ඒක තමයි මම ඊළඟට කියන්න යන්නේ. මේක අපි දැක්ක සමිදානන් තුලින් මේ ගමන සමිදානන් ගියා. අපි හිතපු විදිහට නෙමෙයි ගියේ. මං කිව්වේ හැමදාම දැන්සගේ කාර්යයමනේ බලාගෙන යද්දී ජේසුස් කිව්වා පියාණෙනි පුළුවන් නම් මේ පාත්‍රය මගෙන් අයින් කරන්න. හේතුව හිතපු දේ නෙමෙයි උනේ. හැබැයි හිතපු දේ නොඋනයි කියලා දැන්සේ කාර්ය ඉෂ්ට කළේ නැතුව හිටියේ නෑ. ඉෂ්ට කළා. අපලත් එහෙමයි. එන්න කියනවා ඔය ගමන යන්න. බලන්න මෝසස් අර වෙලාවේ තනි වුණාට සෙනග හෙළ වුණාට මෝසස් හිර වුණේ සැල වුණේ නෑ. බලන්න ජේසුස් එහෙම කියනවා. ජුවම් 16:32 ලස්සනට කියනවා. ජුවම් 16:32 ඒ කෙසේ වෙතත් ඔබ මා තනි කර දමා තම තමන්ගේ තැන්වලට විසුරුවන ලබන පැය පැමිණෙන්නේය.
අර වගේ තමයි ඔක්කොම මේ දුවනවා. දැනටමත් එය පැමිණ තිබේ. එසේ වුවත් පියාණන් වහන්සේ මා සමග සිටින බැවින් මම තනි නොවෙමි. දැක්කද? මෙන්න නිසල බවට හේතු. මේකට මුල්ලක්දම පරිසරයේ මොනා වුණත් සෙලවෙන්නේ නැති ගමන. ප්‍රේමන්තෙනි, අද ලෝකයට අවශ්‍යයි එවැනි කිතුණු. අද මගේ නම නරක් කෙරුවයි කියලා කඩා වැටෙනවනම්, හෙට මට තනක් හම්බුනේ නෑ කියලා මම අතාරිනවනම්, අනිද්දා මගේ ආසාව ඉෂ්ට කරගන්න බෑ කියලා ගමන නතර කරනවා නම්, එහෙනම් අපිත් අර සෙනඟ ඇතුලේ හිර වෙලා. මෙන්න උන්වහන්සේ අපිට කතා කරනවා. අද මතක් කළා අපිට උන්වහන්සේ කියනවා, දුවේ පුතේ, මා තුල මුල් බැහැලා ඉද්දි ඕනම සිද්ධියක් තුල ඔබ සෙලවෙන්නේ නැහැ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. ඉතින් අපිට ඒක වෙන්න පුළුවන්. අපිට ඒක සිද්ධාන්තයක් හැටියට පිළිගන්න පුළුවන්. කොහොමද ඒක අත්දැකීමක් වෙන්නේ? ඒක තමයි අන්තිමට කියන්න ඕනේ. සිද්ධාන්තයක් අත්දැකීමක් වුණ නැත්නම් චින්තනයක් විතරයි. මෙතන කියනවා 33 කියනවා ඒක ලස්සන. 16:33. මේ දේවල් මා ඔබට කීවේ මා තුල ඔබට ශාන්තිය ඇතිවන පිණිසය. බලන්න, මා තුල ඔබට ශාන්තිය ඇතිවෙන පිණිසය. මෙන්න අද වචනය ක්‍රිස්තුස් වහන්සේ තුලයි නිසලකම. මේක තව කියනවා. ලෝකයේ ඔබට දුක් ගැහැට තිබේ. ඒ ධෛර්යමත් වන්න. මම ලෝකයේ අභිබවා ජයගතිමි වදාළසේක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රේමන්තනි, මොහොතක් අපි ඉමු. බලන්න. ප්‍රසාද ස්නාපනයෙන් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? අර අපට ඉහළින් තියෙන ස්වර්ගය විවර වෙනවා. ඒ නිසා තමයි අපි ප්‍රසාද ස්නාපනය ලබන්නේ. ස්වර්ගය විවර වුණා. හැබැයි ඒක අත්දැකීමක් නොවෙච්ච කිතුණුවෝ කී දෙනෙක්ද? මන් දන්නේ ඔබ, මට නම් ඒවක අත්දැකීමක් උනේ නෑ. අපේ කිතුණු කමේ මට තේරුණ විදිහට ඒ කාලේ අඩුවකුත් තිබුණේ නෑ. අපේ දෙමව්පියන්ගේද, ආච්චිලාගේද, සීයලාගේද ප්‍රසාද ස්නාපනය, ඉස්කෝලේ ගියා, ආගම ඉගෙන ගත්තා, පල්ලි ගියා. හැබැයි වැහිච්ච අහසක් තිබුණේ. මට හැඟෙනවා අද වුණත් ඒ වගේ කිතුණුවෝ ඕන තරම්. කවද්ද මේ අහස විවර වුණේ? ශුද්ධාත්ම ස්නාපනය ලැබපු දවසේ. එදා ප්‍රසාද ස්නාපනයෙන් විවෘත කරපු ස්වර්ගය මට අත්දකින්න බැරි වුණා. ප්‍රසාද ස්නාපනයෙන් දුන්නු දේ ශුද්ධාත්ම ස්නාපනයෙන් කෙලින්ම හදවතට පැමිණියා. ප්‍රේමන්තේනි, මට තේරෙන විදිහ සමහරට අපිට ඒක හම්බ වුණාට කල් යනකොට ආපහු අර වැහිච්ච ලෝකෙට අපි යනවා. ප්‍රසාද ස්නාපනය නැති ලෝකෙට අපි යනවා. අපේ දක්මයි ලෝකේ දක්මයි දෙක මෙතන වෙනසක් නැහැ. අපි හිර වුණා ආපහු. ස්වර්ගය විවර වෙන්න ඕන. එතකොට තාත්තගේ ආදර හදවතේ වචන ජේසුට කතා කරනවා. වැඩේ තියෙන්නේ ජේසු කොහෙද ඉන්නේ? ජේසු මගේ ඇතුලේ ඉන්නේ. දැන් මානව මා තුල ක්‍රිස්තුස් වහන්සේ. මට මග තුල ඉන්න ජේසුට තාත්තා කතා කරන ආදර වචන මටත් ඇහෙනවා, මටත් දැනෙනවා. ඒක නැන්සි කිව්වේ මා තුල ඔබට ශාන්තිය ඇතිවන පිණිස. මා තුල ඔබ ඉන්නකොට, මම ඔබ ඇතුලේ ඉන්නකොට තාත්තා මට කතා කරන වචන, තාත්තා මට කරන ආදරය ඔබටත් දැනෙනවා.
ඒත් එක්කම ශුද්ධාත්මයන්න් වහන්සේ එදා ජේසුගේ වෙතට පැමිණි ශුද්ධාත්මයන්න් වහන්සේ ලෝකේ පෙරළපු ශුද්ධාත්මයන්න් වහන්සේ ජේසු මත ඉන්න ශුද්ධාත්මයන්න් වහන්සේ මා තුළ මතත් ඉන්නේ. හේතුව ජේසු මගේ ඇතුලේ. මම මේකට ඉඩ දෙනකොට තවත් මෝසස් කෙනෙක් ප්‍රසාද ස්නාපනය ගැන ඉගැන්වීම අපිට කියනවා you are another Christ. ඔබ තවත් ක්‍රිස්තුස් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ශක්තිය කොහෙන්ද? ජේසුගෙන්. ඇයි? උන්වහන්සේ මා තුළ ඉන්නේ. ආදරේ කොහෙන්ද? තාත්තගෙන්. ඇයි? තාත්තගේ ආදරේ ජේසුගේ හදවතේ ජේසු මා තුළ. බලය කොහෙන්ද? ශුද්ධාත්මයන්ගෙන්. කොහෙන්ද ශුද්ධාත්මයන්ෝ? ජේසු මත ඉන්නේ. කවදාවත් අතාරින්නේ නැහැ. ඒ නිසා මං උන්වහන්සේ තුල ඉන්නකොට මෝසස්ගේ අත්දැකීම මගේ අත්දැකීම බවට පත් වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මම මාව පාලනය කරගන්න ශක්තිය හොයනවා නෙවෙයි. මම මීට වඩා ධෛර්යමත් වන්න අධිෂ්ඨාන කරගන්නව නෙමෙයි. මම මීට වඩා ගමනක් ගන්න කැප වෙනව නෙමෙයි. ඒ ඔක්කොම සුව උත්සාහය. මම විවේකයේ දෙන්න. මම නිසලකමට එනවා. කොයිද විවේකයේ තියෙන්නේ? කොයිද නිසලකම තියෙන්නේ? උන්වහන්සේගේ හදවතේ. උන්වහන්සේ ස්වර්ගය විවර කළා ඉවරයි. උන්වහන්සේ මරණය නැමැති මූද එතර කළා ඉවරයි. උන්වහන්සේ පාපය වහල්කම කුඩු කරලා ඉවරයි. එහෙනම් මම උන්වහන්සේට මගේ ඇතුලේ මුල් බහින්න ඉඩ දෙනවා. නමස්කාර කරනවා. ඇතුළාන්ත සම්බන්ධකම තියාගන්නවා. තාත්තට කතා කරන්න ඉඩ දෙනවා. ඒ බලයට මෙහෙවන්න ඉඩ දෙනවා. මෙන්න හිතන්න බැරි දෙයක් අප තුළ සිද්ධ වුණා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ නිසා තමයි දේවදූතයා කිව්වේ මිනිසුන්ට නම් මේවා කළ නොහැක. ඒ දෙවියන් වහන්සේට සියල්ල කළ හැක. මිනිසුන්ට නම් මේවා කළ නොහැක. අපි ඒක කියලා අපි කියනවා රිලැක්ස්. ඉතින් සිංහලෙන් රිලැක්ස් කියන්න බෑ. දඟලන්න එපා. ඒක තමයි කියන්න පුළුවන් හොඳම ක්‍රමය. දඟලන්න එපා. මැරෙන්න එපා. පැහෙන්න එපා. ඇයි මේ සත්‍යතාවයට ඇතුල් වෙන්න. රැට ඒ ස්වර්ගය විවර කරගන්න ඇදහිල්ලෙන්. උදේට ඒ ලෝකයට ඇතුල් වෙන්න. මේ ලෝකයේ අරගෙන යන්න එපා ගෙදරින් එළියට. මේ ලෝකයේ තුල ඉන්න එපා ඇතුලේ. මේ ලෝකෙන් එළියට ඇවිල්ලා විවෘත ඒ ස්වර්ගීය විවෘත ලෝකයේ තුල ගමන් කරන්න. ඉතින් අත් වශයෙන්ම ඒක පුදුම දේ. මට විස්තර කරන්න බෑ මේ අත්දැකීම. ඒ වුණාට අත් වශයෙන්ම ළඟදී යාඥාව තුළ උන්වහන්සේ මඟ පෙන්වීමක් දුන්නා. ඒ දුන්නේ තම අපිටම අයිති කරගන්න තිබුණු දෙයක් අතහැරලා දාන්න. උන්වහන්සේගේ මඟ පෙන්වීම හැටියට මම දැක්කේ. අපි ඒ පියවර ගත්තා. ගත්තම නිකන් ලොකු ලාභයක් අපිට නැති වුණා වගේ. හැබැයි අද වෙනකොට මම දකිනවා ඒ අතහැරපු එක පෙරලිලා කොහොමද ආශිර්වාදයක් හැටියට අපිට මාපු වෙන්නේ. මට නිකන් හිතෙනවා දෙවියන් වහන්සේ පුදුම විදිහට ක්‍රියා කරන්නේ. ඒක කරන්න පුළුවන් උනේ අර සත්‍යතාවයේ මට ඇත්ත වෙනකොට. මොකද්ද? තාත්තා ඉන්නවා ඉසමන් පෝසත්. ජේසු ඉන්නවා මගේ ඇතුලේ. ඒ නිසා මට ආදරය තියෙනවා. ස්වර්ග විවෘතයි. සුදාම්මයන්ෝ ක්‍රියා කරනවා. ඒ නිසා කිසිම දෙයකට කෙනෙකුට මම අල්ලගෙන ඉන්න ඕනේ නැහැ. උන්වහන්සේ අපි කරගෙන ඉතින් මම දැක්කේ ඒකයි. මෝසස්ට තිබුණු දේකුත් නැහැ. ජේසුට තිබුණු දේකුත් නැහැ. බලාගෙන යන්දී උන්වහන්සේලා දෙන්නගෙන් නොකරපු දේකුත් නැහැ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා.